සාර ස්වභාවට පින් දහම් සිදු කරන වස් සාර මාසය තුළ උදාවන වප් පොහොය දවසේදී ස්වර්ණවාහිනී අමාධාර පුණ්‍යවන්ත වැඩසටහන සමගින් ඒකාත්මිකව සිටින ඔබ සැම දැන් සූදානම් වන්නේ ධර්මදේශනා පුණ්‍ය කර්මය වෙත යොමු වන්නටයි. රාජගිරිය ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයයි ඔබ දකින මේ සුදර්ශනීය විහෙර බවට පුදුබිම් බවට පත්වන්නේ. අද හිමිදිරියේ පටන් අප පින්කම් සිදු කරමින් පවතින්නේ මේ විහාරස්ථානය තුළයි. මේ විහාරස්ථානයේ සහ කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ විහාරාධීශවර පූජ්‍යපාද වතුරුවිල සිරි සුජාත ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා ආශිර්වාදය ලබා ගනිමින් තමයි මේ පුණ්‍ය කර්මයන් අප සිද්ධ කරමින් සිටින්නේ. දැන් අප සූදානම් වන්නේ ධර්මදේශනා පුණ්‍ය කර්මය වෙත යොමු වන්නට. ඒ සඳහා අප ආරාධනා කළ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පිළිගැනීමට මා සූදානම්. කොළඹ සරණ පාර නාරද බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද තලල්ලේ චන්දකිත්ති අපේ හාමුදුරන් වහන්සේ අපි සැවොම සාදු නාද නංවමින් පිළිගනිමු. අපේ හාමුදුරන් වහන්සේ පසුගිය දිනක ප්‍රෞජ්ජා භූමියට පත්ව 31 වර්ෂයක් සම්පූර්ණ කළා. ශාසනික මෙහෙවර සිද්ධ කිරීමේ ගෙවුණු 31 වර්ෂයේ පුරාවට මොන තරම්නම් ප්‍රබල අයුරින් සිදු කළාද කියන වග උන්වහන්සේව ඇසුරු නිසුරු කරන සවුන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන ඔබ හැම කෙනෙක්ම හොඳ ආකාරවම දන්නවා. අපේ හාමුදුරන් වහන්සේ බම්බලපිටියේ වජිරාරාමයේ කේන්ද්‍ර කරගත් පැලෑනේ ශ්‍රී වජිරඥාන ස්වාමින් වහන්සේගේ පුරෝගාමීත්වයේ හරහා ගමන් කරන මහා වටිනා යති පරපුරක ස්වාමින් වහන්සේ නමක්. මෙරට ගුවන් විදුලි ධර්මදේශනා සම්ප්‍රදාය බිහි කළේ උන්වහන්සේගේ ඒ සංඝ පරපුරේ පුරෝගාමී පැලෑනේ ශ්‍රී වජිරඥාන හාමුදුරුවන් වහන්සේ. ඉන් අනතුරුව නාරද ස්වාමින් වහන්සේ, පියදාස ස්වාමින් වහන්සේ, මඩියේ පඤ්ඤාසීහ හාමුදුරුවන් වහන්සේ, වර්තමානයේ ත්‍රිකුණාමලේ ආනන්ද හාමුදුරන් වහන්සේ මේ පරපුර තුල අප දකිනවා අපේ රටේ ධර්මදේශනා කලාව තුල ධර්මදේශනා සම්ප්‍රදාය තුලට සංස්කෘතිය තුලට මොනතරම් වටිනා මෙහෙවරක් සිද්ධ කළා තිබෙනවාද කියන වග ඒ පරපුරම නියෝජනය කරමින් අපේ හාමුදුරන් වහන්සේත් ගුවන් විදුලි ධර්මදේශනා සංස්කෘතිය තුලසේම රූපවාහිනී ධර්මදේශනා සංස්කෘතිය තුලත් භික්ෂු ගරුත්වය මැනවින් ප්‍රකට කරමින් රැකගනිමින් ඒ සියලු සාම්ප්‍රදායිකත්ව වටිනාකම් සමාජයට මතු කරමින් නමුත් මේ 21 වන සියවසට නූතනයට ගැළපෙන ආකාරයට ධර්මයේ ශ්‍රවණය දේශනා කරන්නට සහ අපේ හිත්වලට කාවදින ආකාරයෙන් එම දහම් කරුණු මතු කරන්නට උන්වහන්සේ සතු අපූර්ව නිසඟ චතුර හැකියාව පිළිබඳව අපි සැබවින්ම පුදුමයට පත් වෙනවා. ඒ නිසා ඒ ශාසනික මෙහෙවර වෙනුවෙන් අපි යලිත් වතාවක් සාදු නාදයක් නංවමින් අපේ নমස්කාරය අපේ හාමුදුරනේ ඔබ වහන්සේ වෙත පුද කරමින් අද වප්පුර පොහොය දවසේ අමාධාර ධර්මදේශනාව සිද්ධ කරන්නට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. සමන්ත චක්කවලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කිංසු ජනේති පුරිසං කිංසු තස්ස විධාවති කිංසු සංසාර මාපාදී කිංසු තස්ස මහභයං තණ්හා ජනේති පුරිසං චිත්තමස්ස විධාවති සත්තු සංසාර මාපාදී දුක්ඛමස්ස මහභයං තී
රාජගිරිය ශ්‍රී සුධර්මාරාමය කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ යන විහාරද්වයාධිපති දර්ශනපති අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය වතුරුවිල ශ්‍රී සුජාත මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන විහාරවාසී ගරු කටයුතු මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි දැන් හැම දිනම සූදානම් වෙන්නේ මේ උතුම් වප්පුර පසළොස්වක පෝය දවසේ ස්වර්ණවාහිනී ඔස්සේ සජීවීව විසුරුවා හරිනු ලබන අමාදහර ධර්මදේශනාව ශ්‍රවණය කරන්න. අපි බොහොම සතුටු වෙනවා මේ සුධර්මාරාමයට වැඩම කරලා මේ දේශනාව පවත්වන්නට අවකාශ ලැබීම ගැන. අපි විටින් විට මේ ස්ථානයට වැඩම කර තිබෙනවා දේශනා සඳහා. විශේෂයෙන්ම අපේ සුජාත හාමුදුරුවොත් මාත් ඉතා කුඩා කාලේ ඉඳලා කල්යාණ මිත්‍රත්වයෙන් කටයුතු කරන දෙනමක්. උන්වහන්සේගේ ආචාර්ය උත්තමයන් වහන්සේ වාදහිබ සිංහ මාදුළුවාවේ ශ්‍රී සෝබිත නායක ස්වාමින් වහන්සේත් අපාචාර්ය උත්තම අතිපූජනීය අග්ගමහා පඬිත මඩිහි පඤ්ඤාසීහ මහානායක මාහිම්පාණන් වහන්සේත් මේ රටේ සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් බොහෝම අපව කැපව කටයුතු කරපු ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන් වහන්සේලා. ඉතින් උන්වහන්සේලා නිතර හමු වෙන අවස්ථාවලදී අපි කුඩා සාමණේර ස්වාමින් වහන්සේලා විදිහට උන්වහන්සේලා සමගින් කටයුතු කරලා තිබෙනවා. ඒ සාකච්ඡා සම්මන්ත්‍රණ ආදියට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ කාලේ ඉඳලා අපි දන්නවා අපේ සුජාත හාමුදුරුවෝ බොහෝම ඕනකමින් මේ කටයුතු ගැන ලැබියාවෙන් කටයුතු කරන ආකාරය විශේෂයෙන්ම ශාසනයට ලදිව හිතැතිව කටයුතු කරන ආකාරය. ඉතින් මේ වත්මන් සුධර්මාරාම විහාරස්ථානයේ පුනරුදයට උන්වහන්සේගෙන් ලැබිච්ච සුවිශේෂ දායකත්වය අපි මේ වෙලාවේදී අගය කරමින් සෙත් පතමින් තමයි මේ දේශනාව ආරම්භ කරන්නේ. අද ධර්ම දේශනාව සඳහා මා පින්නතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ සඳහන් වෙන පුංචි සූත්‍රයක්. මේ සූත්‍රයේ නම පඨම ජනේති සූත්‍රය. පඨම කියලා කියන්නේ පළවෙනි කියන එක. ජනේති කියන්නේ උපද්දවනවා කියන එක. ඉපැද්දවීම පිළිබඳව කරන පළවෙනි සූත්‍රය නිසා මේකට කියන්නේ පඨම ජනේති කියලා. බුදුහාමුදුරු සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට තමයි මේ සූත්‍රය දේශනා කළේ. එක දවසක් බුදුහාමුදුරු ජේතවනාරාමේ ගන්ධ කුටියේ වැඩ ඉන්න වෙලාවේ දේවතාවෙක් ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කිහිපයක් ඇහුවා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ දෙයියන්ටත් හරියට ප්‍රශ්න නේද? එහෙව්වසේ ඔයත් අංග ප්‍රශ්න දෙයියන්ට කියන්නේ ගියාම දෙයියෝ තවත් අමාරු වෙටෙනවා. මේ තමන්ගේ ප්‍රශ්න ටික විසඳ ගන්න බැරුව දෙයියෝ අමාරුයි ඉන්න වෙලාවේ මිනිසුන්ගේ ප්‍රශ්න කියන්න ගියාම තව කොච්චර අමාරු වෙනවද නේද? ඒ නිසා දෙයියන්ට අනුකම්පා කරලා හරි අනවශ්‍ය ප්‍රශ්න කියන්න යන්න එපා. මොකද දෙයියොත් ප්‍රශ්න ඇති වුණාම ලං වෙලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ ළඟට. නේද? ධර්මයේ වෙත. ඒ නිසා ඔබට ඔබේ ජීවිතයේ යම්කිසි ප්‍රශ්නයක්, ගැටලුවක්, අර්බුදයක් ඇති වෙන හැම මොහොතකම ඔබ ලං වෙන්න ඕන කොහාටද? ධර්මයේ වෙතට. මොකද බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල තියෙනවා ඔබට උද්ගත වෙන හැම ප්‍රශ්නයකටම උත්තර නේද? ඒ නිසා පුළුවන් තරම් ධර්මයට සමීප වෙන්න. බණ අහන්න, කල්යාණ මිත්‍රයන් ඇසුරු කරලා සාකච්ඡා කරන්න. ඔබේ ප්‍රශ්න, ඔබේ ගැටලු ඇය ඉදිරිපත් කරලා යවට අදාළ ඉතුරු හොයාගන්න.
ඉතින් මේ දේවතාවත් ඒක දැනගෙන හිටි නිසා බුදුහාමුදුර ළඟට ආවා. ඇවිල්ලා බුදුහාමුදුරන්ට තමන්ගේ හිතේ තිබිච්ච මේ ප්‍රශ්නකාරී ගැටලුකාරී දේවල් ඉදිරිපත් කළා. පින්නතුනි කියන්න බලන්න කවුරු හරි කෙනෙක් ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මොනවද දෙන්න ඕන? ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්න ඕන. ප්‍රශ්න වලට තියෙන පිළිතුරු නේද? questions වලට තියෙන answers නේද? කවුරු හරි කෙනෙක් ඔබට ඉදිරිපත් කරන ගැටලුවක් ඉදිරිපත් කළොත් මොකද කරන්න ඕන? මොනවද දෙන්න ඕන? විසඳුම් දෙන්න ඕන. ගැටලු වලට තියෙන්නේ විසඳුම්. problems වලට තියෙන්නේ solutions නේද? එතකොට කවුරු හරි ඔබෙන් යමක් විමසුවොත් ඉස්සෙල්ලා බලන්න ඕන මොකද්ද? මේක ප්‍රශ්නයක්ද මේක ගැටලුවක්ද කියලා. ප්‍රශ්නයක් නම් දෙන්න ඕන උත්තරයක්. ගැටලුවක් නම් විසඳුමක් දෙන්න ඕන. එතකොට මොකද්ද වෙනස? ප්‍රශ්නයේ ගැටලුවේ වෙනස මොකක්ද? උත්තරයේ විසඳුමේ වෙනස මොකක්ද? පින්වත්නි ප්‍රශ්නය කියන එක නිශ්චිත එකක්. ගැටලු කියන ඒවා එක එක්කෙනාට සාපේක්ෂයි. උත්තර කියන ඒවා රෙඩිමේඩ්. රෙඩිමේඩ් කියන්නේ කලින් හදලා සම්මත කරගත්ත ඒවා. හැබැයි විසඳුම් කියන ඒවා එහෙම කලින් සම්මත කරගෙන දෙන්න පුළුවන් ඒවා නෙවෙයි. ගැටලුවකට විසඳුමක් දෙනකොට ඒ මිනිසයා ඒ ගැටලු ඉදිරිපත් කරපු මිනිසයාගේ මානසිකත්වය බලන්න ඕන. එයාගේ අධ්‍යාපන මට්ටම බලන්න ඕන. එයාට තේරුම් ගන්න තියෙන හැකියාව බලන්න ඕන. එයා ජීවත් වෙන සමාජ පරිසරය බලන්න ඕන. ඒ ඔක්කොම බලලා තමයි ඒකට විසඳුම් දෙන්න ඕන. ප්‍රශ්නයක් ඉදිරිපත් කරනකොට ඒකට තියෙන ගොඩක් ලඩු එක උත්තරයක්. දැන් ඔබෙන් කවුරු හරි කෙනෙක් ප්‍රශ්නයක් අහනවා ලංකාවේ දිගම ගඟ මොකද්ද? මොකද්ද ගඟ? මහවැලි ගඟ. දැන් ඒ උත්තරේ රෙඩිමේඩ් නේ නේද? දැන් ඔබ කොහොමද නිශ්චිතවම ලංකාවේ දිගම ගඟ මහවැලි ගඟ කියලා කිව්වේ? ඔබට දැන් ඒක ප්‍රත්‍යක්ෂ වුණා? දැන් මෙතන ඉන්න කවුරු හරි අඩි කෝදුවක් අරගෙන ගිහිල්ලා සමනල කන්දේ ඉඳලා ත්‍රිකුණාමලයට මැන්නද ගඟ? නෑ. එහෙනම් කොහොමද ඒක උත්තරේ කිව්වේ? සම්මතයක් තියෙනවා. කවුරු හරි මැනපු එක්කෙනෙක් ලියලා තියෙනවා මෙන්න මෙච්චරයි දිග මේක තමයි දිගම ගඟ කියලා. ඒක අපි පිළිගන්නවා. ඒක තමයි උත්තරේ. ඒ නිසා නිල්වලා ගඟ කිව්වට හරියන්නේ නැහැ ඒකට. නේද? එතකොට අන්න ඒ වගේ ඒක රෙඩිමේඩ් උත්තරයක්. එතකොට පින්වත්නි ප්‍රශ්න වලට තියෙන්න ඕන අන්න ඒ වගේ උත්තර. එතකොට කවුරු හරි ඔබෙන් මොකක් හරි ඇහුවොත් ඉස්සෙල්ලා බලන්න ඕන මේක ප්‍රශ්නයක්ද ගැටලුවක්ද කියලා. නේද? දැන් මෙන්න මෙහෙම හිතන්න. කවුරු හරි කෙනෙක් ඔබෙන් අහන ඔයා කාලද ඉන්නේ කියලා. ප්‍රශ්නයක්. නේද? ඔකට දෙන්න පුළුවන් නම් උත්තර දෙකයි දෙන්න පුළුවන්. මොන විදිහෙන් දුන්නත්. මොකද උත්තර දෙක? එක්ක ඔව් නැත්නම් නෑ. එතකොට හරිනේ ඇයි? උත්තරය ලැබුණා. සමහරු මේක ප්‍රශ්නයක් හැටියට ගන්නේ නෑ. සමහරු ගැටලුවක් කරගන්නවා. ගැටලුවක් කරගෙන අහනවා මොකද්ද? ඔය කාලද ඉන්නේ කියලා අහපු ගමන් උත්තර දෙන්නේ නැතුව කියන කාටද අනේ මේ දිනේව කන්න පුළුවන් නේද? තව ප්‍රොබ්ලම් එකක් එනවා ඒක ඊට පස්සේ. අනවශ්‍ය ගැටලුවක් එනවා. අන්න ඒ වගේ ඔබ හොඳට තේරුම් ගන්න ඕන ඔබෙන් යමෙක් විමසනකොට මේක ප්‍රශ්නයක්ද ගැටලුවක්ද කියලා. ප්‍රශ්න නම් ඔන්න උත්තර දෙනවා, ගැටලු නම් විසඳනවා. එතකොට ගැටලු විසඳනකොට ඒ පුද්ගලයන්ගේ ස්වභාවයන් පිළිබඳ හොඳට අවබෝධයක් අපිට තියෙන්න ඕන. ඉතින් දැන් අපි සරලව දැනට හිතමු මේ දේවතාව ඇවිල්ලා බුදුහාඳුරන්ගේ ප්‍රශ්න කීපයක් අහුව කියලා. ඒ ප්‍රශ්න හතරක් ඇහුවා. ඔන්න මතක තියාගන්න ප්‍රශ්න හතර. පළවෙනි එක තමයි කිංසු ජනේති පුරිසං. එතන පුරිස කියන වචනේ යොදන්නේ මේ ස්ත්‍රී පුරුෂ කියන අදහසින් නෙවෙයි. සියලුම සත්වයා කියන අදහසින්. සත්වයා කියලා කිව්වහම දෙවියෝ, බ්‍රහ්මයෝ, භූතයෝ, ප්‍රේතයෝ, මිනිස්සු ඔක්කොම අයිති. මෙන්න මේ සමස්ත සත්වයාම
ඉපැද්දෙව්වේ කවුද කියලා අහනවා. ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. කිංසු ජනේති පුරිසං. දැන් බුදුහාඳුරේකට මොකක් හරි උත්තරයක් දෙනවනම් අහවලා ඉපැද්දෙව්වේ කියලා. ඊට පස්සේ ඒ පදනම් කරගෙන දෙවෙනි ප්‍රශ්නේ අහනවා. කිංසු තස්ස විධාවති. එහෙම ඉපදිච්ච එක්කෙනාගේ ඔබ මොබ දුවන්නේ මොකද්ද කියලා. මොකද ඔබ මොබ කියන්නේ? එහා මෙහා දුවන්නේ මොකද්ද කියලා අහුවා. තුන්වෙනි ප්‍රශ්නේ බුදුහාඳුරන්ගෙන් අහනවා. කිංසු සංසාර මාපාදි. සංසාරයට ආපු එක්කෙනාට කියන නම මොකද්ද කියලා අහනවා. දැන් බුදුහාඳුර ඒකටත් මොකක් හරි නමක් කියයිනේ. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ අහනවා. කිංසු තස්ස මහභයං. එහෙම සංසාරයට ආපු එක්කෙනාට මුහුණ දෙන්න වෙන මහත්ම ලොකුම භය මොකද්ද කියලා අහනවා. දැන් මතකෙන් කියන්න බලන්න ප්‍රශ්න හතර. පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? මේ ලෝකේ සත්වයා ඉපැද්දෙව්වේ කවුද? දෙක. එහෙම ඉපදිච්ච සත්වයේ හා මෙහා දුවන්නේ මොකද්ද? තුන. සංසාරයට ආපු එක්කෙනාට කියන නම මොකද්ද? හතර. එහෙම සංසාරයට ආපු එක්කෙනාට මුහුණ දෙන්න වෙන ලොකුම බය මොකද්ද කියලා. දැන් ඔන්න ඔය විදිහට ඇහුවාම බුදුහාමුදුරු බලනවා කොහොමද දැන් මේක ප්‍රශ්නයක්ද ගැටලුවක්ද? දැන් බුදුහාමුදුරන්ගෙන් ඇහුවනම් ඔබ ඉපැද්දෙව්වේ කවුද කියලා බුදුහාමුදුරන්ට කියන්න තිබ්බ මහා මායා දේවිය සුද්ධෝදන රජුරෝයි කියලා. නේද? ඒක ප්‍රශ්නයක්, ඒක උත්තරයක්. හැබැයි දැන් ඇහුවේ ඔබ උපද්දවන්නේ කවුද කියලා නෙවෙයි. කවුරු උපද්දවනවද කියලා ඇහුවේ? සත්වයා උපද්දවන්නේ කවුද කියලා. එහෙනම් ඒකේ තියෙන පොඩි ගැටලුකාරී ස්වභාවයක්. සත්වයා කියුම ඒක නිශ්චිත එකක් නෙවෙයි. එතකොට සාමාන්‍යයෙන් මිනිස්සෙක් ගත්තොත් ඔබ ගැන ඇහුවොත් ඔබ ඉපැද්දෙව්වේ කවුද කියලා ඔබට මට කියන්න පුළුවන් අපි ඉපැද්දේ අම්මයි තාත්තයි කියලා. නේද? හැබැයි සමස්ත සත්වයා සම්බන්ධයෙන් ඒක සාධාරණ උත්තරයක් නෙවෙයි. ඇයි ඒ? එක එක්කෙනා එක එක තාලෙට උපදිනවා. එයත් දන්නවා සත්වයේ උපදින ස්වභාවය අනුව වර්ග හතරක් තියෙනවා. මොනවාද වර්ග හතර? ඒවට කියනවා අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික කියලා. අණ්ඩජ කියන්නේ මොනවාද? බිත්තර වලින් උපදින කුරුල්ලෝ, කූඹි, හුණු වගේ සත්තු බිත්තර වලින් උපදින අය ඉන්නවනේ. ඒ කටියට කියන අණ්ඩජ කියලා. ජලාබුජ කියන්නේ ජලය ඇසුරෙහි උපදින අය. ඒ කවුද? නෑ. මාළුත් බිත්තර වලින් ඉන්නේ. ඔව්. වතුර ජලය කියව ගමන් කෙසරට මාළු ඉබ්බුයි තමයි මතක් වෙන්නේ. ඒක නෙවෙයි. වතුර ඇසුරේ කියන්නේ මේ වෝටර් බෑග් එකේ උපදින කට්ටිය. මිනිස්සුયો ඊට පස්සේ අලි, කොටි, වලස්සු ඒ වගේ කට්ටිය. ඒ අයට කියන්නේ ජලාබුජ කියලා. තුන්වෙනි සත්ව කොට්ටාශයට කියනවා සංසේදජ. සංසේදජ කියන්නේ ඔය කුණු ගොඩවල් වල ඉන්න තෙතමනිය සහිත තැන්වල ඉන්න පණුවෝ වගේ ශුද්‍ර ජීවීන් වගේ අය. ඊළඟට ඔය ජරා ගොඩවල් වල පණුවෝ එහෙම ඉන්නවනේ. ඊළඟට ඔය ඉදිච්ච පළතුරු තියෙන්නේ නේද? කිලෝ peer අඹ ඒ වගේ ඒවයි මොකද වෙන්නේ? ඇතුලේ පණුවෝ හට ගන්න. ඒවට කියන්නේ සංසේදජ කියලා. ඔය සංසේදජ පළතුරු දානවල නිතර හම්බ වෙනවා. නේද? ඉතින් කෙසේ වෙතත් සංසේදජ කියන්නේ අන්න ඒ වගේ තැන්වල හට ගන්න සත්තු. ඊළඟ සත්තුන්ට කියනවා ඕපපාතික කියලා. දැන් අර මුලින් කියපු අණ්ඩජ, ජලාබුජ, සංසේදජ කියන සත්ව වර්ග තුනම දෙමව්පියන්ගේ මැදිහත් වීමක් තියෙනවා. හැබැයි ඕපපාතික සත්වයෝ ඒ අය ඉබේ පහළ වෙනවා. ඉබේ පහළ වෙනවා කියන්නේ නිකම් හේතුවක් නැතුව නේ, කර්මානුරූප. කවුද ඕපපාතික සත්වයෝ? දෙවියෝ, බ්‍රහ්මයෝ, භූතයෝ, ප්‍රේතයෝ, පිසාචයෝ ඒ කට්ටිය නිරිසත්තු ඔක්කොම ඕපපාතිකයි. එතකොට ඒ අයට පහළ වෙන්න අම්මල තාත්තල නැහැ. ඒ අය පහළ වෙන්නේ අර වගේ මව් කුසේ නෙවෙයි. දැන් ඔයත් දැකලා ඇතිනේ මේ පරණ පන්සල් වල එහෙම බුදුමෙදරු එහෙම තියෙනවනේ. බුදුමෙදරු වල දිව්‍ය ලෝකෙම හැදලා තියෙනවනේ. දැකලා තියෙද ගර්භණී දේවතාවියෝ.
බබාලා හම් වෙන්න දේවතාවෝ. දැකලා තියෙද ධන ගාන බඩ ගාන දේව පැටවු එහෙම. එහෙම නැහැනේ. ඔක්කොම මොන කඩවසම් ස්මාර්ට් දෙවියෝ ඉන්නේ. නේද? වයසක අයත් ඇලීසි. ඉතින් ඒ වගේ බැලුවාම ඒ අය පහළ වෙන්නේම ඒ කියන්නේ පිරිපුන් ශරීර ඇතිව. ඒ දෙවියන් ඕපපාතික සත්‍යයේ හැටි එහෙමයි. ඒතකොට ඒ අයගේ පහළ වීමට අම්මල තාත්තලගේ මෙදිහත් වීමක් නැහැ. ඒතකොට ඔබව ඉපැද්දෙව්වේ කවුද කියලා ඇහුවොත් අම්මයි තාත්තයි කියලා ඔබට කිව්වොත් ඒ උත්තරේ ඔබ සම්බන්ධයෙන් හරි. සත්වයා ඉපැද්දෙව්වේ කවුද කියලා ඇහුවොත් අම්මයි තාත්තයි කියලා කිව්වොත් හරිද? ඔව්. ඒක ਸਰව සම්පූර්ණ උත්තරයක් වෙන්නේ නැහැ. දෙවියෝ බ්‍රහ්මියෝ සම්බන්ධයෙන් ඒක හරියන්නේ නැහැ. දැන් ඇහුව ප්‍රශ්නේ මොකද? සත්වයා ඉපැද්දෙව්වේ කවුද කියලානේ. එහෙනම් උත්තරේ දෙන්න ඕන හැමෝටම ගැලපෙන්න. එහෙනම් ඒක ප්‍රශ්නයක් නෙවෙයි, ඒක ගැටලුවක් ඉදිරිපත් කරලා තියෙනවා. එහෙනම් මොකක්ද ඒකට දෙන්න ඕන? විසඳුමක්. විසඳුමක් දෙන්න ඕන. ඒ නිසා බුදුහාමුදුරු කල්පනා කරලා විසඳනවා මේ ගැටලුව. බුදුහාමුදුරු ප්‍රකාශ කරනවා තණ්හා ජනේති පුරිසං. මේ ලෝකේ සත්වයා උපද්දවන්නේ මොකක්ද? තණ්හාව. ඒ කියන්නේ මොකක්ද? ඒකේ අදහස තමයි සත්වයා උපද්දවන ප්‍රධානම බලවේගය තමයි තණ්හා. තණ්හාව කියන්නේ මොකක්ද? ආසාව. ආසාව කියන්නේ මොකක්ද? තණ්හාව. නේද? තණ්හාව කියන්නේ මෙතන ඉපදෙන්න තියෙන කැමැත්ත. අන්න ඒකයි. ඉපදෙන්න තියෙන කැමැත්ත තමයි සත්වයා උපද්දවන්නේ. කාගේ කැමැත්තද? තමන්ගේ. අන්න ඒකයි උත්තරේ. අපේ උපදලා තියෙන්නේ ඉපදෙන්න තියෙන අපේ තියෙන කැමැත්තට. එහෙම නැතුව අම්මගේ තාත්තගේ කැමැත්තට නෙවෙයි. නේද? හැබැයි සමහර ළමයි අම්මලාට තාත්තලාට බනින්න ඕන වුණාම කියනෝනේ අපිට නම් උපදින්න කිසිම කැමැත්තක් තිබෙන්නේ නැහැ. මේ මෙයාලා සතුටු වෙන්න ගිහිල්ලා තමයි අපි ඉපැද්දවල තින්නේ. මේ වගේ කුරිරු ලෝකයකට මාව දායාද කළේ ඇයි? ඉපදිච්ච ගමන් බෙල්ල මිරිකල මැරුවේ නැත්තේ ඇයි? ඉතින් මාධ්‍ය සාකච්ඡා තියලා අලුත් පරපුරේ සමහරු කියන අය අපි අහලා තියෙන සමහර වෙලාවට. නේද? ඒ අර ධර්මයේ දන්නේ නැතිකමට ආවේගයෙන් බැඳිලා එහෙම ප්‍රකාශ කරන්න. පින්නතුනි ඔබ මම අපි හැමෝම ඉපදිලා තියෙන්නේ ඔබට මට අපට ඉපදෙන්න තිබිච්ච කැමැත්ත නිසා. මගේ කැමැත්තට. දැන් ඔන්න මම මෙහින් මැරෙනවා. මැරෙනකොට මං රහත් වෙලා මැරෙන්නේ නැත්. මගේ හිතේ තියෙන කැමැත්ත. මොකක්ද ඒ කැමැත්ත? ආයි ඉපදෙන්න තියෙන කැමැත්ත. අන්නේ කැමැත්ත ඇතිව මැරුණ නම් ආයි උපදිනවද නැද්ද? උපදිනවමයි. කවුරු හරි කෙනෙක්ගේ කැමැත්ත නැති කරලා මැරුවොත් මොකද වෙන්නේ? ආයි උපදින්නේ නැහැ. ආයි උපදින්න තියෙන කැමැත්ත නැති කරලා මැරෙන්නේ කවුද? රහතන් වහන්සේලා. නේද? එයින් මෙහා අනිත් හැමෝටම වතාවක් හෝ දෙවතාවක් හෝ හත් වතාවක් හෝ කී වතාවක් හෝ උපදින්න කැමැත්ත තියෙනවා. ඒ කැමැත්තට අනුව උපදිනවා. එහෙනම් ඔබ මම අපි ඉපදිලා තියෙන්නේ අන් අයගේ කැමැත්තට නෙවෙයි ඔබට මට අපිට උපදින්න තිබිච්ච කැමැත්ත. තමන්ගේ කැමැත්තට. අනුන්ගේ කැමැත්තට එක එක්කෙනාට ළමයි හම්බ වෙන්නේ නැහැ. නේද? ඉපදින්න ඉන්න එක්කෙනා කැමැත්තටයි. දැන් බලන්න සමහර අම්මල තාත්තලා ඉන්නවා ළමයි උපද්දවන්න කැමති. අම්මා තාත්තා කැමති වුණා ළමයි නැති අය කොච්චර ඉන්නවද? නේද? බටහිර වෙදකම් කරනවා, දේශීය වෙදකම් කරනවා, යාග හෝම කරනවා, දෙයයන්ටත් කියන ඔක්කොටම කියලා ළමයි නැති අය කොච්චර ඉන්නවද? එතකොට අම්මගේ තාත්තගේ කැමැත්තට නම් ළමයි උපදින එකට ඉර උපදින්න එපා. නේද? එහෙම ඉපදෙලා නැහැ. එතකොට සමහර අය අම්මලා තාත්තලා ඉන්න ළමයි කැමති නැහැ. කැමති නැතද උනත් එන අවස්ථා තියෙනවා. ඊට පස්සේ ඔය ඇබෝෂන්ස් එහෙම කරන්නේ. නේ එන්න එපා කියලා ඉන්නේ එන අය. ගබ්සාවලට යන්නේ. එහෙනම් ඒ කියන්නේ මොකක්ද? අපි හැමෝම ඉපදිලා තියෙන්නේ ඉපදෙන්න තියෙන කෙනාගේ කැමැත්ත අනුව. අන්න ඒක මතක තියාගන්න ඕන. එක එක්කෙනා පැතුවා කියලා එක එක්කෙනා උපදින්නේ නැහැ. මම හොඳ කතාවක් කියන්නම්. අපේ පැවිදි සහෝදර පූජනීය ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේ ඔන්න එක දවසක් ඔය කතරගම පැත්තේ බණකට ගිහිල්ලා ආපහු වඩිද්දි හාමුදුරන්ට හිතනලු ඔය පළතුරු ටිකක් ගන්න. අර තියෙනවනේ සීනි කැකිර රෝමියා විකුණන පුංචි කඩ. ඉතින් කඩයක් ගාව නැවැත්තවලු.
ඒ කඩේ හිටියේ බබෙක් හම්බ වෙන්න ඉන්න තරුණ කාන්තාවක් බඩු විකුණන්න. ඉතින් එයා සෝමහාඳුරු දැකලා අඳුනගෙන හරි සතුටින් ඉල්ලන පළතුරු දුන්නලු. ඉතින් සෝමහාඳුරු සල්ලි ගෙවන්න හදනකොට කිව්වා අනේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගෙන් සල්ලි ගන්න පුළුවන්ද? කොච්චර පිනක්ද මට මේ ඔබ වහන්සේට පළතුරු ටිකක් දෙන්න ලැබිච්ච එක. සල්ලි නම් එපා හාමුදුරනේ කිව්වලු. ඉතින් සල්ලිත් ගත්තේ නැති හින්දා සෝමහාඳුරු මෙයාට පින් දෙන්නලු. ඒ බබෙකුත් හම්බ වෙන්න වගේ ඉන්න පේන නිසා සෝමහාඳුරු කුළු නංගිට බබෙකුත් හම්බ වෙන්න යනවනේ. මං එහෙනම් ආශිර්වාදයක් කරන්නම්කෝ. නංගිට වාසනාවන්ත දරුපතක් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා කියලා කිව්වා. එහෙම කිව්වම උත්තර වශයෙන් කියන්න ඕන මොකද්ද කියලා මෙයා දැනන් හිටියේ නැහැ. මෙයාත් සාම්ප්‍රදායිකවම කිව්වා ස්වාමින් වහන්සේටත් එසේම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දන්නතර ඉන්න සෝමහාඳුරන්ට කරදරයක් උන්නේ නේද? අන්න ඒ වගේ මේ එක එක්කෙනා ප්‍රාර්ථනා කරා කියලා අනුන්ට ළමයි හම්බ වෙන්නේ නැහැ. නේද? ඒ නිසා ඔබ හොඳින් තේරුම් ගන්න ඕන දේ තමයි කුමක්ද? ඔබ මම අපි හැමදෙනාම ඉපදිලා තියෙන්නේ ඔබට මට අපට ඉපදෙන්න තියෙන කැමැත්ත නිසා. අන්න ඒ නිසා තමයි බුදුහාඳුරු දේශනා කළේ තණ්හා ජනේති පුරිසං. මේ ලෝකේ සත්වයා උපද්දවන ප්‍රධානම බලවේගය මොකද්ද? තණ්හා. දැන් අපි මේ තණ්හාව ගැන චුට්ටක් විතර ගැඹුරින් යමු. වෙලාව අනුව ගොඩක් කියන්න තියෙනවා. නමුත් වෙලාව අනුව මම කෙටි කරන්නම්. පින්නතුනි තණ්හා ಜಾති තියෙනවා දෙකක්. තණ්හා ಜಾති ගොඩාක් තියෙනවා. ඒ අතරේ තණ්හා ಜಾති දෙකක් තියෙනවා. දන්න අය කියන්න බලන්න තණ්හා ಜಾති දෙක මොකද්ද? භව තණ්හා. ඒතර කාම තණ්හා. තුනක් තියෙනවා නේද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒ තණ්හා ಜಾති තුනක් තියෙනවා කියලා අහුණා ඔන්න කිව්වට හරි. දෙකක් තියෙනවා. මොකද මේ දෙක? පළවෙනි තණ්හාවට කියනවා සමුදාචාර තණ්හාව. ඔන්න මතක තියාගන්න. පස්සේ අහනවා දෙවෙනි තණ්හාවට කියනවා වට මූලික තණ්හා. මොකද වර්ග දෙක? සමුදාචාර තණ්හාවයි වට මූලික තණ්හා. සමුදාචාර තණ්හාව කියන්නේ ආයතනවල හැසිරෙන තණ්හාව. ආයතන තියෙනවනේ අපිට ප්‍රධාන 6ක්. මොනවද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා. ඒ ආයතන වලට ගෝචර වෙන අරමුණු තියෙනවා. ඇහැට නම් රූප, කනට නම් ශබ්ද, නහයට නම් ගන්ධ සුවඳ, දිවට නම් රස, ශරීරයට නම් ස්පර්ශ, සිතට නම් අරමුණු, සිතිවිලි. ඔන්න ඔය කියන අරමුණු ගොදුරු වුණාම ඒවා පිළිබඳව ඇති වෙනවා කැමැත්ත. ඇහැට රූපයක් වෙනවා, ඒ රූපේට ආසාවක් ඇති වෙනවා. කනට සද්දයක් ඇහුණා, ඒ සද්දේට ආසාවක් ඇති වෙනවා. අන්න ඒ ඇති වෙන කැමැත්තට තමයි කියන්නේ මොකක් කියලාද? සමුදාචාර තණ්හාව කියලා. ඔන්න මතක තියාගන්න. ඊළඟට දෙවනි තණ්හාවට කියනවා වට මූලික තණ්හාව කියලා. වට කියන වචනේ පාවිච්චි කරන්නේ සංසාරෙට. සංසාර දුකට කියන වට දුක්ඛ කියලා. මූලික කියන්නේ හේතු වෙනවා කියන එක. සසරට වැටෙන්න හේතු වෙන තණ්හාවට කියනවා වට මූලික තණ්හාව කියලා. එතකොට කොහොමද දැන් මේ වට මූලික තණ්හාව වෙන්නේ? දැන් පින්වත්නි ඇහැ කන නාසාදී ඉන්ද්‍රයන්ගේ රූපාදී අරමුණු ගන්නවනේ. ඒ අරමුණු ගත්තාම ඒකේ බැඳෙනවනේ. ඒකනේ සමුදාචාර තණ්හාව කියන්නේ. එතකොට අන්නේ බැඳුන අරමුණ, ඒ කියන්නේ ඇහැට දැක්ක රූපේ බැඳුන නම් ඒ රූපය නැවත නැවත දකින්න කැමැත්තක් ඇති වෙනවනේ. අන්න ඒකට තමයි වට්ටමූලික තණ්හාව කියන්නේ. ඒකට තව නමක් දෙනවා පෝනෝ භවික තණ්හාව කියලා. ඒත් අහලා තියෙනවා ධම්මචක්කපවත්තන සූත්‍රයේදී කියනවා තණ්හා විස්තර කරන තැන යායන් තණ්හා පෝනෝ භවිකා කියලා වචනයක්. පෝනෝ භවික තණ්හාව කියන්නේ පුනර්භවය ඇති කරන තණ්හාව. සාමාන්‍ය පුනර්භවය කියලා අපිට එක සැරේටම ඔලුවට එන්නේ මොකද්ද? නැවත ඉපදීම කියන්නේ මැරිලා ආපහු උපදින එක පුනර්භවය කියලා. නේද? ඒකත් පුනර්භවය තමයි. නමුත් වචනාර්ථය ගත්තොත් පුනර්භවය කියන්නේ මොකද්ද? නැවත පවත්ව ගැනීම. පුනර්භව කියන්නේ පැවැත්වීම කියන්නේ. එතකොට යම් කිසි කැමැත්තක් හිත තුල නැවත නැවත පවත්ව ගන්නව නම් එයද පෝනෝ භවික තණ්හා. ඇහෙන් දැකපු රූපයක් හිතේ තැම්පත් කරගෙන
ඒ තැම්පත් කරපු රූපය ආය හිතින් බලන්න ආස නම් එතන ගොඩ නැගෙන මොකද්ද? පෝනෝ භවික තණ්හා. දැන් එහෙම වෙන්නේ නැද්ද අපිට? වෙනවා. දැන් ඔයත් අද පන්සලට එද්දී ගෙදර ඉඳලා ඔය S2කින් කොච්චර රූප දකින්නේ නැද්ද? දැන් දැකපු ඔක්කොම රූප මතකද? නැහැ. එකක් දෙකක්වත් මතක නැද්ද? මතකයි. ඇයි මතක? හරියට බැලුවොත්. අල්ලගත්ත හින්දා. නේද? දැන් ওই මතකයේ රැඳුන රූප ආය බලන්න එහෙම ආසාවක් එන්නේ නැද්ද? එනවා. ඉස්සෙල්ලම බලන්නේ මොකෙන්ද? S2කින් නෙවෙයි, හිතෙන්. නේද? හිතෙන් බල ඉන්නවා. හිතෙන් බලලා මදි වුණාම ආපහු යනවා යන ගමන් හරි බලාගෙන යන්න ඕන කියලා. නේද? අන්න ඊට පස්සේ S2කින්ම බලන්න පටන්. ඒතර මොකද්ද උනේ? අර මොන නැවත පරිහරණය කරන්න කැමැත්ත ආවා. අන්න ඒකට තමයි පෝනෝ භවික තණ්හාව කියන්නේ. එතකොට ඒ නැවත පරිහරණය කරන්න කැමැත්තක් ආවහම හිතින් බලලා නිකන් ඉන්නේ නෑනේ. ඊට පස්සේ මොකද කරන්නේ? කයින් වෙහෙසෙනවා. නේද? S2කින් බලන්න ඕන වෙනවා. ඒ සඳහා එයා කය වචනේ වෙහෙසනවා. සිත කය වචනේ කියන තුන්දොර වෙහෙසන එකට කියනවා කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර. එතකොට යාර කැමැති වෙච්ච රූපය බැලීම සඳහා සිතින් කයින් වචනෙන් කර්ම රැස් කරනවා. එහෙම රැස් කරා මොකද වෙන්නේ? කර්මානුරූපව ආපහු උපදිනවා. එතකොට උපදිනවා කියලා කියන්නේ මැරලා ආපහු උපදින එකම විතරක් නෙවෙයි. අර රූපය නැවත බලන්නට අවස්ථාවක් ලැබෙනවා නම් ඒද ඉපදීම. ඒ රූපය නැවත බලනවා නම් ඒද ඉපදීම. නැවත හට ගැනීමක් වෙන්නේ. එතන ඒක જાතියක්. අන්න ඒ විදිහට අරමුණු නැවත පරිහරණය කරන්න තියෙන කැමැත්තට තමයි කියන්නේ වට්ට මූලික තණ්හා කියලා. දැන් ඔන්න තණ්හා ಜಾති දෙකක් කියවෝ. ඒතර මුලින් කිව්වේ සමුදාචාර තණ්හාවනේ. ඒක 6 ආකාරයයි. ආයතනවල හැසිරෙන තණ්හාව 6 ආකාරයක්. මොනවාද? ඒවට කියනවා රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා. ඊට පස්සේ ආපහු කියන්නේ ඒ අරමුණු මුල් කරගෙන ඒව නැවත දකින්න ආසාවක් ඇති වෙනවා කියලා. ඒකට කිව්වේ නම් මොකද්ද? වට්ටමූලික තණ්හාවනේ. වට්ටමූලික තණ්හාව 3 ආකාරයකට බෙදෙනවා. මොකද්ද මේ 3? අන්න අර කලින් කිව්ව 3. මොනවාද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒතකොට හරියටම බැලුවොත් මොකද්ද කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන්නේ? දැන් තණ්හාව ඇති උනේ මූලිකව අර ආයතන වලට ගොදුරු වෙච්ච රූපාදී අරමුණු වලටනේ. නේද? එතකොට ඒ රූපාදී අරමුණු කාම ලෝකවල පරිහරණය කරන්න තියෙන කැමැත්තට තමයි කාම තණ්හා කියන්නේ. ඒ රූපාදී අරමුණු රූපාවචර බ්‍රහ්ම ලෝකවල පරිහරණය කරන්න තියෙන කැමැත්තට තමයි භව තණ්හා කියන්නේ. එතකොට ඔය කියන රූපාදී අරමුණු පරිහරණය කරලා අන්තිමේදී බ්‍රහ්ම ලෝකවලත් පරිහරණය කරලා කාලයක් ගියාම මොකද වෙන්නේ? දැන් රූපාවචර බ්‍රහ්ම ලෝකවලට යනවා කියන්නේ රූපාවචර ධ්‍යාන උපදව ගන්නවා කියන්නේ. ධ්‍යාන උපදවාගෙන කටයුතු කරනකොට මේ රූපාදී අරමුණු බාධාවක් හැටියට සැලකෙනවා. කරදර හිතියට සැලකෙනවා. නේද? දැන් ඔයත් බලන්න පුංචි කාලේ ළමයි ඉන්නකොට නේද? විවාහ වෙච්ච අලුත නම් ළමයි ලැබෙනකොට හරි ආසාවෙන් මගේ පුතා මගේ කියලා තුරුළු කරගෙන ලං කරගෙන ඉන්නවා. හැබැයි කාලයක් ගිහිල්ලා වයසට ගිහිල්ලා බණ අහලා මේ වෙනකොට මුණුබුරාල මිනිබිරිල දැක්කහම හිතනවා මොකද්ද? මලවදේ නේද? මට සිල් ගන්නත් නැහැ විවේකයෙන් මෙයාල බල ඉන්න වෙනවා. මේක මොන කරදරයක්ද කියලා හිතෙන වෙලාව. එහෙම වෙනෝනේ නේද? එතකොට අන්න ඒ වාගේ රූපාදී අරමුණු වලින් පීඩාවටපත් වුනහම කෙනෙකුට හිතෙනවා අනේ මේ රූප හින්දා නෙමේ ඔක්කොම කරදර මේව නැතුව ඉන්න ඇත්නම් කියලා කැමැත්තක් එනවා. නේද? අන්නේ නැතුව ඉන්න ඇත්නම් කියන කැමැත්තට තමයි මොකද්ද? විභව තණ්හා කියලා කියන්නේ. අන්න බලන්න. විභව තණ්හා කියන්නේ ඒක. ඒතර දැන් එපා වුනහම කැමැත්තක් කියනවා නැතුව ඉන්න ඇත්නම් කියලා. දැන් විභව තණ්හා නොවුනත් ඔය වගේ එපා වුනහම කැමැත්ත ඇති වෙනව නැතුව ඉන්න ඇත්නම්. එතන පැවැත්මට තියෙන කැමැත්ත. නැතුව ඉන්න නැත්තන් නෙවෙයි. දැන් ඔන්න සමහර මහත්තුරු හරි කරදරකාර මහත්තුරු ඉන්නෝනේ. ඒ වයින් පීඩාවටපත් වෙච්ච නෝනලාට සමහර වෙලාවට හිතෙනවා. කොහොමද?
අනේ මේ මිනිස්සේ නැතුව ඉන්නේ නැත්තම් විභව තණ්හාව නෙවෙයි. ඒ වගේ එකක් මේ. සමහර මහතුරුන්ටත් වෙන නෝනලට විතරක් නෙවෙයි. මහා රණ්ඩු කෙකි වගේ ඉන්න නෝනලා ඉන්නවා. ඉතින් ඒ නෝනලගෙන් පීඩාවට පත්වෙච්ච සමහර අසරණ මහතුරුන්ට හිතෙනවා සිතවිල්ල. මොකද්ද? අනේ මේ නැතුව ඉන්නේ නැත්තම් කියලා. අනේ මේ කියලා ඊළඟට කියන වචනේ මම කියන්නේ ඒක සැර වැඩි ගෑ යන්නේ පටන් ගන්නනේ. නේද? අන්න ඒ වගේ හැඟීමක් එනවා. එතකොට එතන විභව තණ්හාව නෙවෙයි තියෙන්නේ. නමුත් මම කියන්නේ අන්න ඒ වගේ රූපාදී අරමුණු වලින් පීඩාවටපත් වුනහම ඒව නැතුව ඉන්න නැත්නම් කියන කැමැත්ත ඇත. ඒක විභව තණ්හා. ඉතින් මොකද වෙන්නේ? කාම තණ්හා නිසා කාම භවවල උපදිනවා. භව තණ්හා නිසා රූප භවවල උපදිනවා. විභව තණ්හා නිසා අරූප භවවල උපදිනවා. නේද? ඔය භව තුනේනේ උපදින්න තියෙන්නේ. කොහෙ ගියා? එතකොට ඔන්න ඔය කියන භවත්‍රයේ සත්වයා උපද්දවන්න ප්‍රධානම හේතුව මොකද්ද? තණ්හා. ඒකයි බුදුහාඳුරුගේ තණ්හා ජනේති පුරිසං. දැන් ඒක ලස්සනට විසඳුණාද නැද්ද? විසඳුණා. ගැටලුවට කොච්චර සාර්ථක උත්තරයක් දුන්නද බුදුහාම. ඊට පස්සේ බුදුහාඳුරුන්ගෙන් අහපු දෙවෙනි ප්‍රශ්නය තමයි කිංසු තස්ස විධාවති. අර ඉපදිච්ච මිනිස්සෙගේ එහා මෙහා දුවන්නේ මොකද්ද කියලා. ඒතර බුදුහාන් දීපු උත්තරේ මොකක්ද? චිත්ත මස්ස විධාත. එහා මෙහා දුවන්නේ හිත. හිත එහා මෙහා දුවනකොට අරමුණු පස්සේ යනවා. ඒව අරමුණු වල බැඳෙනවා. ඒ බැඳෙන අරමුණු නැවත නැවත පරිහරණය කරන්න ආස හිතෙනවා. සිතින් කයින් වචනෙන් කර්ම රැස් කරනවා. ආපහු සංසාරයට වැටෙනවා. ඉතින් හිත රැක ගන්න බැරි නිසා මොකද වෙන්නේ? සසරට දුකටපත් වෙනවා. බුදුහාමුදුරන්ගෙන් අහන තුන්වෙනි ප්‍රශ්නය කිංසු සංසාරමාපාදි. සංසාරයට ආපු එක්කෙනාට කියන නම මොකක්ද? ඒතර බුදුහාමුදුර උත්තර දෙනවා. සත්තු සංසාරමාපාදි. සංසාරයට ආපු එක්කෙනාට කියන නම තමයි මොකද්ද? සත්වයා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධය උපාදානය කරපු කෙනාට තමයි සත්වයා කියන්නේ. ඒ සත්වයා සැරිසරන තැන තමයි සසර කියන්නේ. ඒ සත්වයාට සැරිසරන්න පුළුවන් ප්‍රධාන තැන් තුන කාම භව, රූප භව, අරූප භව. ඒ තැන් තුන ආපහු කොටස් වෙනවා. කාම භවේ නම් ලෝක 11යි, රූප භවේ නම් රූපාවචර බ්‍රහ්ම 16යි, අරූප භව නම් අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි. එතකොට 16යි 4යි 20යි 11යි 31යි. ඔය 31ට කියනවා මොකක් කියලාද? සක්වලක් කියලා. එතකොට ඔය වාගේ සක්වලවල් මේ විශ්වයේ පුරාවට කොච්චර තියෙනවද? කෝටි ගාණක් තියෙනවා. ඔන්න ඔය සක්වලින් සක්වලට ඉපදි මෙරි යන එකට තමයි සත්වයා සංසාරේ සැරිසරනවා කියන්නේ. ඒතොර නිකම්ම සැරිසරන්න බෑ. ඔය තැන්වල යන්න අවශ්‍යයි වාහනය. ඒ වාහනේ තමයි මොකද්ද? පංචස්කන්ධය. නේද? ඒතොර දැන් අපි මේ මනුෂ්‍ය ලෝකේ අපිට පදින්න ලැබිච්ච වාහනේ තමයි මේ මනුෂ්‍ය ශරීරය. නේද? ඉතින් ඒ වාහනේ අපිට ලැබෙන්නේ අපේ වත් පොහසත්කම් අනුව. කර්ම ශක්තිය අනුව. අප විසින් කරන ලද කර්ම අනුව. සමහරු වාහනේ ගත්ත දවසේ ඉඳලා ලෙඩ. නේද? ඒ වගේ සමහරු ඉපදිච්ච දවසේ ඉඳලා මොකක් හරි ලෙඩ. කාලයක් පැදගෙන යනකොට මේ වාහනේ අතහරින්න සිද්ධ වෙනවා. එතකොට අපි ඒක හොඳින් තේරුම් අරගෙන මේ සංසාර ගමන නවතාලන්න උත්සාහවත් වෙන්න ඕන. ඉතින් මෙන්න මේ පංචස්කන්ධය අතහැරලා සසරින් නිදහස් වෙන්න ඔබ උත්සාහවත් වෙන්න ඕන. ඉතින් මේ සඳහා ඔබ හැමදෙනාටම මේ කෙටි මාර්ග උපදේශනය ඔබට උපකාරයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම අද දවසේ සිද්ධ කරපු පඨම ජනේති සූත්‍රය ඇසුරින් පැහැදිලි කළ මේ කාරණා ඔබගේ මෙලෝ පරලෝ ජීවිත සුවපත් කරගන්න උපකාර වේවා. හැමත හැකිතරම් ඉක්මනින් නිවන් සුව සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.